පින්වත් සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට අද ගාල්ල ගල්වඩ ඉස්කම්පාරේ ඉසිපතන බෝසේවන ආරාමයේ සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. දහම් නෙත සමාජීකත්වයේ සියල්ලම බැතිබර දායකත්වයේ දරන්නේ. අපේ ගාමිණී ජාගොඩ මහත්මයා. ඔබතුමාගේ ගැන පොඩ්ඩක් විමසුවොත් මම. තෙරුවන් සරණයි සියලුම දෙනාට. අද මේ පස්තුම් මාසය ආරමුණු කරලා එහි පළවෙනි ධර්මදේශනයේ හැටියට අපි තීරණය කළා ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ කම්මට්ටානාචාර්ය නම කියන්ට අවසරයි වලලගොඩ චන්ද්‍රරතන නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පළවෙනි ධර්මදේශනය සිදු කරන්නට ඉතින් බොහොම සතුටු දවසක්. ඒ වගේම චතුරාණි මහත්මිය, ගුරු මහත්මිය ඇතුළු ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් අද දින සහභාගී වෙනවා. ඔවුන්ගේ දායකත්වය ඇතිව මේ පවත්වන ධර්මදේශනයට පැමිණි ඔබ සැමට ඉක්මනින්ම සසරෙන් නිගොඩ වී නිවන් අවබෝධය පිණිස මේ ධර්මදේශනය හේතු වේවා මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ලස්සන දෙයකට පැහැදිලිමක් කළ දුන්නා ජාගොඩ මහත්මියෝද ඔබටත් පුළුවන් ධම්ම ටීවීත් එක්ක එකතු වෙලා ඉදිරි වැඩසටහන් වල දායකත්වය ලබා ගන්න. මුලා වුණත ඉවර කරන්න කාලය එන්නේ. ඒත් දහම ඈත් වෙන කාලයක් යුගයක බොහොමත්ම හොඳින් ධම්මෙත සමාජය ආස්වාදනවා දහමෙන්. ඉතින් මේ සියලු දේවල් එක්ක සම්බන්ධ වෙන අපි ධර්ම ශ්‍රවණය සඳහා ඔබට අවසර පතනවා. තෙරුවන් සරණයි සියලු දෙනා. දහම් නෙත ටීවී මුලා වුණත් විවර කරන්නට කාලයයි මේ. අපේ ගෞරවනීය නායක වැඩම කරන්නට යන ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ශ්‍රද්ධාවන්ත අද දිනේදී ඉසිපතන ආරණ්‍ය බෝසනාරාමයේ ගාල්ල විස්කම්පාර බෝසනාරාමයේ වස්තුම් මාසෙට සමගාමීව පවත්වන උතුම් සද්ධර්ම ශාසනාව සිද්ධ කරන්නට මේ මොහොතේ අපේ විහාරස්ථානයට වැඩම කරන්නේ තුනේ ඉසිපතන ආරණ්‍ය සේනාසන පද්ධතියේ නිර්මාතෘ වහන්සේ කම්මට්ටානාචාර්ය නම් කියන්නට අවසරයි වලල්ගොඩ චන්ද්‍රරතන අපේ නායක ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ප්‍රපාත නමස්කාර ඒ වගේම මේ ස්ථානයේ වැඩම කරන වූ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ වහන්සේලා සාදුකාරණ ප්‍රාර්ථනා ගාමිණී ජාගොඩ මහත්මයාගේ පිළිගන්නලා ආරාධනා කරන යෙදුනා. විශේෂ පරමාර්ථය වශයෙන් මේ පින්වත්ගේ පරමාර්ථය ලැබෙන්නේ ධර්ම අවබෝධය ලබාගෙන නිර්වාණ අවබෝධය මේ ආත්මයෙන් ලබා ගැනීම සඳහා ඒ වගේම සංසාරගත මේ පරලෝකීය සියලු ඥාතීන් පින්වත්වන්ට ඒ වගේම උතුම් දේශකයන්න් වහන්සේටත් ඒ වගේම රෝගාතුරසේනාවෝ බන්දුදේ සුරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාද කරන්නට ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට ධර්ම අවබෝධය කරගන්න උතුම් නිවන සැනසීම ප්‍රාර්ථනා කිරීම සඳහා මේ උතුම් ධර්ම ශාසනාවේ දායකත්වයේ දරන අපි නැවතත් සාදුකාරයක් පවත්ලා අපේ समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि
මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායං පරිපූර්ණසන්ති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ගාල්ල බෝසෙවනාරාම ඉෂුපතන භාවනා මධ්‍යස්ථානයේ 2020 වර්ෂයේ වස්වසලා තුන් මාසයේ නිමාවේ වස් පවාරණයෙන් පසුව එළඹෙන කටින මාසයේ කටින චීවර පින්කම සිද්ධ කර ගැනීමේ පරමාර්ථයෙන්ම මේ සදහවත් පින්වතුන් ඒ පින්කම ਸਰව ප්‍රකාරයෙන්ම ਸਰව සම්පූර්ණ පින්කමක් ඉෂ්ට සිද්ධ වීම සඳහා ප්‍රධාන වශයෙන් ලැබිය යුතු ධර්ම අවබෝධය ලබා ගනිමින් මෙම පින්කම කර ගැනීමේ පරමාර්ථයෙන් පින්කම් මාලාවක් ආරම්භ කරමින් පළමු ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි මේ සෝදානම් වනු ලබන්නේ. මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ගාමිණී ජාගොඩ මහත්මයා සහ චතුරාණී මහත්මිය විසින් බලාපොරොත්තු වන පරමාර්ථය ධර්ම අවබෝධය ලබාගෙන නිර්වාණ අවබෝධය මේ භවයේදීම ලබා ගැනීම සඳහා කියන එක මතක් කර හිඳුරු ලබනවා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි වර්තමාන මුළු ලෝක තලයේම බොහෝ අයගේ අදහස තියෙන්නේ මේ භවයේදී නිවන් දකින්න පුළුවන්කමක් නැහැ අපිට. ඒකට පෙරම් පුරමින් දීර්ඝ කාලයක් තිස්සේ ගමන් කරන්නට වෙනවා කියන බොහෝ අයගේ අදහසයි. එවන් ලෝක තලයක මෙවන් අදහසක් ඇතිව මේ සදාවත් පින්වත් දෙපළ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනු ලබනවා. ධර්ම දේශනාවට දේවාරාධනාවෙහිම තියෙනවා මේ ධර්ම ශ්‍රවණය තමයි ධර්ම දේශනාව ස්වර්ග සම්පත්තිය සහ නිර්වාණ සම්පත්තිය කියන දෙක ලබා ගැනීමට
තමයි බණ කියන්නේ කියලා. ඉතින් ඒකට හේතු තිබෙනවානේ. හැමෝටම බෑ නිර්වාණ සම්පත්තිය මේ භවයේදී ලබා ගන්න. එහෙනම් බැරි අයට මොකද වෙන්න ඕනේ? සතර අපායෙන් බේරිලා සුදුසු අවස්ථාව එනකම් සුගතියේ වාසය කරන්නටත් මේ බුදු බණ හේතු සම්පත්තිය වෙන බවයි බුදුහාමුදුරුවෝ වදාළේ. ඒකට ඕන කරන කාරණය තමයි මාත්‍රිකා ගාථාවේ සඳහන් කළේ. යේකේති බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපායං පහාය මානුෂං දේහං දේවකායං පරිපූර්ණේශන්ති. මේ මනුෂ්‍ය ආත්මය ඉවර වෙලා යනකොට දේව ආත්ම ඒ කියන්නේ සුගතිය දිව්‍ය ලෝක 6 හෝ මනුෂ්‍ය ලෝකය ලබා ගන්නට පුළුවන් වෙන්නේ බුදු සරණ යන අයයි. එක්ක ධම් සරණ යන අයයි. නැත්තම් සංඝ සරණ යන අයයි කියන කාරණය මහා සංඝ රත්නයට අපි වන්දනා කරන්න කියවන ගාථාවේ හොඳට පැහැදිලි කරලා දෙනවා. මහා සංඝ රත්නයේ ගුණනේ අපි කියන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ. මුලින් කියන්නේ මොකද්ද? සුපටිපන්නෝ. කවුද ඒ භගවතෝ ශාවක සංඝ? භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහපු අය කියලා කියන්නේ. ශ්‍රාවක සංඝයා. සංඝයා කියලා කියන්නේ ඔය බික්ඛු කියන නමටම සමාන නමක්. බික්ඛු කියන අය අපි බොහෝ අය හිතා ඉන්නේ හාමුදුරුවරු විතරයි. සූත්‍රවල සඳහන් වෙනවා හාමුදුරුවරුත් බික්ඛු. මෙහෙණින්නාන්සෙලත් බික්ඛු. ගිහි අයගෙත් දෙගොල්ලන් කියනවා. උපාසක මහත්තුරුත් බික්ඛු, උපාසක කම්මලත් බික්ඛු. හතර ගොල්ලයි. ඉතින් අපි බෞද්ධ දර්ශනය බුද්ධ ආගම අපි උපතින්ම ලැබපු වාසනාවක්. ඕන කෙනෙක් ඇහුවොත් උපැන්නෙත් තියෙන්නේ බෞද්ධ කියන එක. නේද? ඒ කියන්නේ අපි අන්‍යාගම් වැළඳගෙන නැහැ. අන්‍යාගම් වළඳගෙන නැති අපි බෞද්ධ. හැබැයි මේ බෞද්ධ බව පවතින්නේ සීල, සමාධි, ප්‍රඥා කියන තුනත් එක්ක. කම්කරුවෙක්ගේ කම්කරුකම පවතින්නේ වැඩෙත් එක්ක. ඇඟට නෙවෙයි ඩ්‍රයිවර් කියන්නේ. ඇඟට නෙවෙයි ගුරුවරයා කියන්නේ. ඇඟ ස්ත්‍රී වෙන්නත් පුළුවන්, පුරුෂ වෙන්නත් පුළුවන්. ඒක පොඩි කෙනෙක් වෙන්නත් පුළුවන්. තරුණ කෙනෙක් වෙන්නත් පුළුවන්, මහලු කෙනෙක් වෙන්නත්. සෑම කම්කරුවකටම නමක් දාලා තියෙන්නේ වැඩ ටිකකටයි. ඒ වැඩ ටික ආරෝපණය කරගත්තාම ඒ නමේ අයිතිකාරයා වෙනවා. බෞද්ධ කියන කමත් එහෙම තමයි. බෞද්ධ කියන මූලික වචනේ සාමාන්‍ය තේරුම තමයි මෝඩ නැහැ කියන්නේ. බුද්ධිමත් කියන එක. ඒතර බුද්ධ ආගම
කියන්නේ ඉතින් බෞද්ධකමට ආපු බව. ඒ කියන්නේ බුද්ධිමත් බවට ආපු බව. ඒතර බුද්ධ ශාසනය කිව්වම ශාසනය කියන්නේ හික්මුණා. සිල් රකින්නවා. හික්මීම කියන්නේ හොඳ ළමයා හොඳ වෙන්නේ කොහොමද? කුලයෙන්ද, ජාතියෙන්ද, රූපයෙන්ද, තරුණකමින්ද, ධනවත්කමින්ද, කායික බල ශක්තියෙන්ද නැහැ. හොඳ වෙන්නේ සිතුවිලි වලින්, වචන වලින්, වැඩ වලින්. එහෙම කිව්වහම ඉතින් මුළු ජීවිතයම තමයි. ඇයි අපි මැරෙනකන් වෙන මොකුත් කරන්නේ නැහැ. නේද? අපි මැරෙනකන් කරන්නේ මොනවද? හය පොලකින් අඳුනනවා. ඇහෙන් හඳුනනවා. රූප. කනිනුත් අඳුනනවා. ශබ්ද. නහයනුත් අඳුනනවා. ගඳ. දිවෙනුත් අඳුනනවා. රස. කයනුත් අඳුනනවා. පහස. මොලෙනුත් අඳුනනවා. එවෙලට පෙනුන්නේ නැතුණාට, එවෙලට ඇහුන්නේ නැතුණාට, එවෙලට ගඳ රස පහස නොදැනුණාට මතක් වෙනවා. ඒකත් හැඳිනීමක් තමයි. මෙවන් හැඳිනීම් නැත්නම් දැනීම් හයකට අනුව අපි කරන්නේ සිතන එකයි, කතා කරන එකයි, කය චලනය කරනවා නැත්නම් ක්‍රියා කරනවා. මරුණම තමයි නවතින්නේ. ඉපදෙනකොටම තමයි පටන් ගන්නේ. ඒ 5000 නම් මැරෙනකන් වැඩ තුනක් කරනවා. ඉතින් මේ වැඩ තුනෙන් තමයි හොඳයි හෝ නරකයි කියලා කියන්නේ. මේක හොඳ කරන්න පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. මේ වැඩ තුන හොඳ කරන්න පටන් ගත්තේ මේ ලෝකතලේ බුදු කෙනෙක් තමයි. එතකොට සුපටිපන්නෝ කියලා කියන්නේ මොකක්ද? හොඳට සිතුම්, හොඳට වචන, හොඳට වැඩ. මෙහෙම කෙනෙක් වුණොත් එය බුදුහාමුදුරුවන්ගේම බණ අහපු අයමයි. වෙන කාටවත් ඒක වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තරයේම වදාළ දෙයක් වෙන කාටවත් එහෙම වෙන්නේ. බොහෝ ශාස්ත්‍රවරු බුද්ධ කාලේ හිටියා 62ක් කියලා කියනවා. බොහෝ ප්‍රසිද්ධ කීප දෙනෙක් හිටියා. සංජය බෙල්ලට්ටි, වකුගඩුකච්චායන, නිගණ්ඨනාථ පුත්‍ර. බොහොම ප්‍රසිද්ධයි. බොහෝ සෙනගත් ඒක රාශී වෙලා හිටියත් බුදුහාමටත් ඉස්සරලා. නමුත් ඒ අයගේ කිසිම ශ්‍රාවකයෙකුට ඔය සුපටිපන්න කියන ගුණ එහෙම උජුපටිපන්න කියන ගුණ, ඥායපටිපන්න කියන ගුණ, සාමීතිපටිපන්න කියන ගුණ කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්තේ අය ළඟ තිබිලා තියෙනවා. ඒතර හොඳ නෙවෙයි නරක. හොඳ නෙවෙයි නරක. එතකොට අපිට හොඳ වෙන්න නම් ඒ කාන්තයෙන් බුදු සරණ නොගිහින් සිද්ධ නොවන්නේමයි. ඒ කියන්නේ උපන්නට අපේ අම්මට තාත්තට බෑ අපිව හදන්න.
අම්මගෙන් තාත්තගෙන් හැදිච්ච ළමයි නෑ. පාසල් ගුරුවරයන්ගෙන් හැදිච්ච ළමයි නෑ. අද බලනකොට දහම් පාසලෙන් හැදිලා බොරු නොකියන ළමයිත් නෑ. හේතුව බුදුබණ කියලා ඉගෙන ගත්තත් ඒක නිකන් බුදුබණ වගේ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පොතෙන් විතරයි. එහෙම වෙන්නේ පොතෙන් විතරයි. ඒ නිසා බොහෝ ධර්ම කරුණු වැරදි විදිහට අපට අහන්න ලැබෙනවා. එතකොට ඉතින් අලුත්ම අය හින්දා අපි ගෞරවයෙන් ඒක හරියයි සිතනවා. නේ? අම්මට ගෞරවෙන් හින්දා බේන් තාත්තා කියපුවාම කාට හරි කමක් නැහැ තාත්තා කියනවා. අම්මනේ කිව්වේ. ඉතින් අම්මට ගෞරවයෙන් අපි එහෙම කියනවා. ඇත්ත එකද අපි දන්නේ නැහැ. ඒ වගේ. ඒසා බුදු පියාණන් වහන්සේ වදාරනවා මාගාර හේතු කාලාම සූත්‍රයේ අන්තිමට කියනවා මේ බුදුදහමම කියලා නෙමෙයි කියන්නේ. සත්‍ය ධර්මය. එහෙම නැත්නම් ඇත්ත. හරියටම හඳුනන්නේ ගෞරවයෙන්ම නෙවෙයි. පරම්පරාවෙන් නෙවෙයි. නීතියට යටත් වෙහෙම නෙවෙයි. කියවන තාලෙටත් නෙවෙයි කියලා කියන්නේ. දැන් සමහරු තාලෙට කියනවනේ එතකොටත් හරිය හොඳයි කියලා හිතෙනවා. එහෙම කියනවා. මේ බණ කියන කොටත් එහෙම හරිය. එහෙම කියන හැම වෙලේම පින්වත්නි කියලා කියපුවාම ඉතින් හරිය හොඳයි. මට හිතෙන්නෙම නෑනේ පින්වත්නි කියන්න. හේතු ගොඩයි. හොයලා බැලුවොත් පින් නෙවෙයි ගොනන්නේ 190ක්. පව්. දැන් මේ කටින පින්කමක් දිහාම බැලුවා කටින පින්කම සාර්ථකව කරගන්නේ 190ක්. ඇයි? කටින පින්කමක් සාර්ථකව කරගන්න නම් ආරාධනා කරපු දවසේ ඉඳලා හැමදාම හාමුදුරුවෝ ඇසුරෙන් ධර්ම ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේලා වදාළ මේ බණ නිතර හුඟක් අහලා ධර්මයෙන් පිරිච්ච මනසක් හදා ගන්න ඕන, සිතක් හදා ගන්න. එතකොට බුදුහාමුදුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, භක්තිය නැත්නම් නිවැරදිම දැනීම කියන එක පහළ වෙනවා. බුදුහාමුදුරුවන්ගේ පළවෙනිම ගුණය අපි අහන්නේ මොකක්ද? අරහං නම් වනසේක. ඉතිපිසෝ භගවා අරහං. දැන් මේ ගුණය ගැන හොඳට අහගෙන තේරුම් ගන්න. ඉතිරි අට ගැනත් එහෙමයි. ඉතින් ධර්මයේ තියෙනවා ගුණ 6ක්. ඒක හොඳට තේරුම් ගන්න. ඒතර සංඝ රත්නයේ ගුණ 9ක් තියෙන සෝවිසි මහා ගුණ. ඉතින් මේවා හොඳට තේරුම් අරගෙන ඒ වෙනුවෙන් සිවුරක් පූජා කළොත් ඒ කියන මහා ගුණ සමුදාය ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් නියම ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ නැහැ. එතකොට Taman කැමති නැති බඩුවක් කඩෙන් ගන්නවා වගේ වෙනවා. ඉල්ලන ගාන දෙන්න හිතෙන්නෙම නැහැ. මුදලාලි. නේ? ඇයි? කැමති පරිදි Taman ඉල්ලන භාණ්ඩය නැත්තම්. හැබැයි Taman හිතනටත් වඩා හොඳට තිබ්බොත් ඉල්ලන ගානට වැඩියෙන් දුන්නත් කමක් නැහැ කියලා ඇවිල්ලා කියන්නත් බැන්නේ නැහැ. කඩේදී නොකියුවත්. නේ? කඩේදී ඉතින් ඉල්ලන ගානම දෙන්න සතුටින්ද. ඒ වගේ තමයි. ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද හාමුදුරන්ගේ එක උපාසකෙක් ඇහුවා ස්වාමීනි නිවන් දකින්න එක ක්‍රමයක් කියලා දෙන්නකෝ කියලා.
ඒක නම් හොඳයි කියලා හිතනවා දන්නේ ආරාධනා කරපු මහත්තයාට. එක ක්‍රමයක් කියලා දෙන්නකෝ. එක ක්‍රමේ නෙමෙයි කියලා දුන්නේ. ක්‍රම 11ක් කියලා දුන්නා කියලා කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කියලා දුන්න ක්‍රම ටික ඔක්කොම ගබඩා කරගෙන තියෙන්නේ. ඇරියා පෙට්ටිය ඉල්ලනකොටම අනේ එකක් ඉල්ලන්නේ කොහොමද කියලා දුන්නක්කෝ. ඉතින් පුදුම සතුටකටපත් වෙනවා. ඇයි? එකක් ඉල්ලනකොට ගොඩක් දුන්නම නේ? ඉතින් උපාසක අන්තිමට කියනවත් එක්ක මොකද්ද? එක මණිකක් සොයාගෙන යන කෙනෙකුට මණික් 11ක් දුන්න බඳුයි ඔබ වහන්සේගේ ධර්මානුශාසනා කියලා හෙට දානෙට වඩින්ට කියලා ආරාධනාවකුත් කළා. තවත් 499 දෙනෙකුත් එක්ක. ඒ කියන්නේ කී නමක්ද? 509ක් එක්ක. ඉතින් දානෙට දුන්නා ආහාර පාන ආදිය හැමෝටම සිවුර ගානේ පූජා කළා. සිවුරු 500ක්. ආනන්ද හාමුදුරුවන්ට වැඩියෙන් පූජා කරා. මොනවාද? අන්දනේයි සිවුරයි දෙපොට සිවුරයි හාමුදුරු නමකට ඕන 3 සිවුරුම පූජා කරා. මේකට හේතුව තේරෙනවනේ. මොකද? භාණ්ඩාගාරය අරලා දුන්නේ ධනය ආනන්ද හාමුදුරුවෝනේ. ඒ හින්දා වැඩි ගෞරවයක්. ඒක ඉතින් එහෙම තමයි කොහෙත් කවුරුත් කවදාවත්. දැන් මගේ ගෝලෙන්ගෙන් බණ ඇහුවොත් මං කියපු බණම තමයි. ඒ වුණාට මට වඩා අය අයට ගෞරව කරනවා. සමහරට මං දැක්කත් මට පස්සේ වඳින්නේ. ඇයි ඒ අය මං ගැන දන්නේ නේ? ඇයි? දන්නේම කියලා දුන්න කෙනා ඒක එහෙමමයි. ඒක එහෙම වෙනවා. දැන් මට ඉරිසියාවක්වත් තරහක්වත් එහෙම ඉදන්නේ නැහැ නේ. මගේ ගෝලයාට කලින් වඳිනවා මට ඉස්සර. එහෙම නැහැ. ඒක එහෙමම තමයි. සරියොත් හාමුදුරුවෝ තමන්ගේ ගුරු හාමුදුරුවන්ට අසජී හාමුදුරුවන්ට හැමදාම ගරු කරන හැටි සඳහන් වෙනවා. කොහොමද? නිදා ගන්න පෙර කොහෙද වැඩ ඉන්නේ මේ වෙලාවේ කියලා බලලා ඇඳ හරවනවලු ඔළුව ඒ පැත්තට දාන්න. පුදුමයි නේ. අද නම් ඉතින් එහෙම අය කොහෙද? එදා එහෙමයි බුදුහාමුදුරුවෝ. ආනන්ද බුදුහාමුදුරුවෝ පිරිනුවන් පෑවට පස්සේ සියලු කටයුතු ඉරව කරලා ආපස්සට විහාරෙට එනකොට බුදුහාමුදුරුවෝ ඉස්සරහින් එනවා කියලා හිතාගෙනමයි හැම වෙලේම ආවේ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාලා ආදාහන කර එනකොට තාමත් මඩ පිටින් යයි සිතේ. ඊළඟට පන්සලට ආවම කාමරේ බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා හිතාගෙන වහලා තියෙන දොර ළඟට ගිහිල්ලා බුදුහාමුදුරනේ දැන් ධර්ම දේශනා කරන වෙලාව. එහෙම කියනවා. ඇහෙන්න කියන ඇතුලේ ඉන්නවා කියලා හිතාගෙන වගේ කියවනවා. පෑන් වළඳන වෙලාව, පෑන් පහසු වෙන වෙලාව. අර ඊට ඉස්සෙල්ලා දිනචරියාවම එහෙමම ඉන්නවා කියලා කියනවා. ඉන්න කාලෙත් කොහමද? කාමරේ වටේ එළි වෙනකොට 8 වතාවක් කරා. ඒ කියන්නේ නිදාගන්නේ නැහැ ආනන්ද හාමුදුරුවෝ. 25 අවුරුද්දක් නොනිදාපු කෙනෙක් කියලා තමයි තීරණ ගන්න. ඒ කියන්නේ ඒ තරම් ගෞරවයක්. හේතුව මොකක්ද? බුදුහාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට වෙන්නේ නැතිනේ. එහෙමද? 108ක් මහා මංගල ලකුණු සිරිපතුලේ තියෙන හින්දාවද්ද? එහෙනම් රජ කෙනෙක් හින්දාවද්ද? නෑ. මොකක් හින්දාද? අරහන් නම් වනසේක. රහසින්වත් සිතුවිලිවත් නරක නැහැ. වචනවත්
නරක නැහැ. වැඩක්වත් නරක නැහැ. කාටවත් වැරද්දක් හොයන්න බෑ බුදුහාමුදුරන්ගේ. මාර්යත් ඉතින් අවුරුදු 45ක්ම ලොකු උත්සාහයක් දරුවා කියනවනේ. මොකටද? බුදුහාමුදුරන්ගේ වැරද්දක් හොයන්න. ඒ කියන්නේ අන්තිමට ලොකුම සහතිකයේ දුන්නේ මාර්යා. මම අවුරුදු 45ක් බැලුවා. රෑ දවල් දෙකේ බැලුවා. මට බැරි වුණානේ බුදුහාමගේ වැරද්දක් හොයාගන්න. ඕක තමයි කියන්නේ. ඒ කියන්නේ රහසින්වත් නැහැ. පුදුමයිනේ. පුදුමයි. ඇත්තයිද? බොරුවක්ද? කොහොමද අපි එහෙම හිතන්නේ බුදුහාමුදුරුවෝ ඇත්තටම රහසින්වත් පව කරන්නේ නැහැ කියලා? දැන් රහතන් වහන්සේලා ගැනත් ඕකම කියනවනේ නේ. දෙවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වෙන්ව වාසය කරන්නේ. අදත්තා දානේ. ඒ කියන්නේ සිල් ඔක්කොම ගැන එහෙමයි රහතන් වහන්සේලා ගැන කියන්නේ. කවදාවත් ඒව කඩන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙත් අග්‍රස්ථානයේ බුදුහාමුදුරුවෝ. ඇයි එහෙම නොකරන්නේ? ඒකයි අපි දැනගන්න ඕනේ. එහෙම නොකරනවා නම් කොහොමද ඒක? කවදා ඉඳන්ද? උපන්දා ඉඳන් වද්ද? නැත්නම් දස පෙරුම් දම් පුරණ සාරාංශක කල්පලක්ෂයක් මුල්ලෙහිමද? එහෙම නැහැ. ඒ කාලේ ගැන සඳහන් වෙන්නේ බොරු නම් කියලා නෑ. එහෙනම් ඉතින් කවුරුහරි කිව්වොත් මම මත්පැන් නම් බීලා නෑ කියපුවාම අනිත් අතර කරලා තියෙනවා කියන්නේ. නේ? අන්සිල් ගත්තොත් එහෙම මත්පැන් නම් බීලා නෑ බොරු නම් කියලා තියෙනවා කියලා තමයි මේ පැත්ත ගන්නෙ. එහෙම තමයි බෝධිසත්ව චරිතය. බුදුහාර වදාරනවා එසේ බොරු නොකීවේ ආනිසංස ඊතා ගැඹුරු සද්ධර්මය විශ්වාස කරනවා මිනිස්සු දෙවියෝ. කියන්නේ කෙනෙකුට ලේසියෙන් වටහා ගත නොහැකි සද්ධර්මය. ඒ කියන්නේ මොනවද? මේ මහත්යට මේ ආත්මෙදිම කරගන්න ඕන වැඩේ කරගන්න ඕන බෙහෙත් නිවන් දකින්න ඕනම ටික හැමෝටම ලේසියෙන් අවබෝධ කරගන්න බෑ කියලා බුදුහාම වදාළා. එහෙව් සද්ධර්මය පිළිගන්නවා මම කියනකොට. ඒ කියන්නේ බොරු නොකීමේ ප්‍රතිඵලය මොකද්ද? විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ. නේ? අපිට නම් හරියට ඉතින් අපේ අම්මවත් විශ්වාස කරන්න බැරි කාලේ නෙමේකනේ. අම්මා බෑ, තාත්තා බෑ, භාර්යාව බෑ, ස්වාමියාව බෑ නේ. 90ක් භාර්යාව ගැන ස්වාමියා සැකෙන් ඉන්නේ. දෙන්නත් එහෙම දන්නේ නැහැ. ඒක එහෙම වෙනවා. ඒකට වෙන හේතුකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය සිද්ධ වෙන්නේ වෙන මෙහෙමයි පින්වත්නි. රහසින්වත් පව් කරන්නේ කියලා කියන්නේ. පව් 10ක් ගැන අපිට සඳහන් වෙනවනේ. නේද? මොලෙන් පව් 3යි. කටෙන් පව් 4යි. ඇඟෙන් පව් 3යි. ඒවට දස අකුසල් කියන්නේ. අකුසල් කියන්නේ පරාද වෙනවා, දැවෙන්න වෙනවා, තැවෙන්න වෙනවා, අඬන්න වෙනවා, ශෝක වෙන්න වෙනවා කියන தත්ත්වයටපත් වෙන දේවල්. ඒවට පව් කියලා කියනවා. කටින් නම් මොනවද? බොරු, කේලම්, පරස වචන, හිස් වචන 4යි. ඇඟෙන් සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය 3යි. මොලෙන් ලෝභය, ද්වේෂය සහ මිත්‍යා දෘෂ්ටිය. වැරදියට හඳුනන බව මිත්‍යා දෘෂ්ටි. මේවා කරන්නේ කවුද කියලා බලමු අපි. මෙතන ඉන්න ඔක්කොමද මේවා කරන්නේ කවුද? අපේ අප්පච්චිද තාත්තද
දරුවෝද බාප්පද පුංචි අම්මද එහෙම නැත්නම් රටේ රජුරුවෝද මැති ඇමති මණ්ඩලයේද පාර්ලිමේන්තුවේ ඔක්කොමද එහෙමද මේවා කරන අය තෝරන්නේ පොජ්ජල ප්‍රශ්නයක් නෑ දෙවියෝ වෙන්නත් බැරි නෑ ඒවා කරන්නේ එක එක තෝරන්න ඕන මත්පැන් බොන්නේ කවුද ඇයි ආශාවට විතරයි තිබහට නෙවෙයි ලෙඩට බෙහෙත් නෙවෙයි නෝනැත්තෝ හොඳට තෝරන්න බොන අයත් හරිද කියලා හිතා ගන්න. එය එසේමමයි. අන් උවමනාවකට නෙවෙයි. ආශාවටයි. ගිය සතියේ භාවනාවට ආපු උපාසකම්මලා දෙන්නෙකුත් මත්පැන් දීවා කියලා කිව්වා. ඒතකොට එහෙම පිරිම්බේ දෙන්නේ නැහැ. ඇයි කියලා අහුවම කිව්වා ඉතින් රස බලන්ට කීප වතාවක් බීවා. එහෙම වෙනවා. රස බලන්ට ඉතින් එක සැරයක් ඇති. නේද? උත්සව වලට එහෙම ගියපුවාම ලු කරා. ආශාවට. එතකොට හොරකම ඒකත් ආශාවටනේ. නේද? කාමිත්‍යාචාරය ඒකත් ආශාවටනේ. එතකොට බොරු කියන්නේ එක්ක තමන්ගේ ඇඟ බේරගන්න ඒකට ආශාවට. බඩු මුට්ටුවක් බේරගන්න, ඥාතියෙක් බේරගන්න, එක්ක ධනය බේරගන්න ආශාවට කරන වැඩක්. නේද? ඒතකොට සතුන් මැරීමත් එහෙමම තමයි. ආශාවට කරන්නේ. නේද? ඒ වුණාට මාළු මරන්නේ නම් කට්ටිය කන හින්දානේ කියන්නේ. එහෙම තමයි කියන්නේ. නේද? අපි කන්නේ නැත්තම් මොහොතේ මාළු මරන්නේ නෑනේ කියන්නේ. ඔය මරණ අයට සල්ලි දීලා අරන් ගිහිල්ලා ලැට් එකට දැම්මත් ඒ මිනිස්සුන්ට කමන්නේ නෑ ඕනෑන්නේ සල්ලි. නැද්ද? ඒ මිනිස්සුන්ට කෑවත් එකයි නොකෑවත් එකයි. මිනිස්සු කෑවත් එකයි බල්ලන්ට දුන්නත් එකයි. ඒ අයට ඕනෑන්නේ මුදල්. ඒකට යන්නේ. මුදල් ආශාවට ওই මහා සාගරයට යන්නේ. පුංචි භයානක ගමනක් නේ. එතකොට පව් ටික ඔක්කොම මොකටද? ආශාවටනේ. නේ? එතකොට දැන් පොයට අටසිල් ගන්න දවසේ ආභරණ අයින් කරන්න. නටුම් ගහුම් බලන්න එපා. එහෙම තියෙනවනේ. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන. දැන් මේ දසසිල් මෑණිවරු හරි මෙහෙණින් වහන්සේලා හරි ඉන්නවා. ඒ සමාදන් වෙලා නේ. කරාබු නෑනේ. මාල නෑනේ. වලලු නෑනේ. ඔය නොදැම්ම අය නේ. දැම්මානේ. ඒවා බිම තියලානේ ඇවිල්ලා තියෙන්නේ ගලවලා. ඒ කියන්නේ ඒකත් ශීලයක් හැටියට සමාදන් වෙන්නේ. හැබැයි ආශාව නැති බව ඔප්පු කරන්නයි එතන තියෙන්නේ. ආභරණ දැම්මට අපාය යනවද? ආභරණ දැම්මට අපාය යන්නේ නේද? නිත්‍යානුකූල විවාහකේ අපාය යනවද? කම්සප විඳිනවයි කියලා නෑ. නේද? වැරදි ආශාව කියලා එතකොට කාම මිත්‍යාචාරය. ඒ කියන්නේ අධික ආශාව. ඉතින් ඔය විදිහට ආශා කරන්නෝ පව් කරයි. එතකොට දැන් බුදුහාමුදුරුවෝ පව් කරන්නේ නැහැ කියනකොට එතන තියෙන්නේ මොකද්ද? ආශාව නැහැ කියන එක එතන කියන්නේ. නේ? බුදු පියාණන් වහන්සේ ළඟ රහසින්වත් ආශා කරන්නේම නැත. ඊර්ෂ්‍යා කරන්නේ කවුද? දවපාදකම්මගේ මාළේ දැකලා ඊර්ෂ්‍යා කරන්නේ කවුද? නෑ නනේ. නෑ දැයෝ ඊර්ෂ්‍යා කරනවා. නේද? සමහරට අසල්පසල් වාසියයක් ආභරණ දැක්කම ඊර්ෂ්‍යා කරනවා. ඒක රූපේ දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද? අනේ ඔය වගේ රූපයක් මට නෑ. ඊර්ෂ්‍යා කරනවා. දුර්දානිය දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද? එක එක්කනාගේ කතිකත්වය දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද?
උගත්කමට ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද? විභාග පාස් වුණානේ. මොකක්ද එතන හැමදැනම තියෙන්නේ? මට එහෙම එකක් නැහැ. ආශාව. ඊර්ෂ්‍යාව, තරහ, වෛරය මේවා ඔක්කොම ඇතුලේ තියෙන්නේ මොකද්ද? මාන්නය, ප්‍රමාදය, ආශාව තියෙන්නේ. එතන බුදුහාමුදුරුවෝ ළඟ මේ මොකක්වත් නැහැ. ඒකනේ කියන්නේ. රහසින්වත් පවු නොකරන්නේ කියලා කිව්වම ඊර්ෂ්‍යා කරනවා කියන්නේ නේ? ඒතකොට දේවදත්ත ඊර්ෂ්‍යා කරා. බුද්ධත්වයේ Tamanට ළඟා කරගන්න බැලුවා. ඒ මොකටද? ආශාවට. දේවදත්තගේ මුල්ම අවස්ථාව තරහ පෙර ආත්මවල ගැන මොකද්ද කියන්නේ? රන්පලිය ගැන කතාව. නේ? සේරි වාණිජ ජාතිති. ආශාව නිසා තමාට රන්තලිය වංචා කොට ගන්න බැරි වුණ නිසා ඒක අරන් ගිය කෙනා පස්සේ පන්නමින් ගිහිල්ලා වෛරය ආරම්භ කළා. මොකක්ින්දද? ආශාවනේ. නේ? ඔන්න බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය යනු ආශාව නැත. නේද? දැන් ආශාව උපදින්නේ කොහෙන්ද කියලා අහුවොත් මේ අයගෙන් අනේ අපි ළඟ වුණා ආශාව නැහැ කියන්නේ. ආශාව උපදින තැන් 6යි. තැන් 6යි. ඇහේදී ආශාව උපදිනවා. කනේදිත් ආශාව උපදිනවා. නහයේදී, දිවේදී, ඇඟේදී, මොළේදී. ඇස් පියාගෙන ඉන්නකොටද රූප පේනකොටද? නින්ද ගියපුවාම දැහැරලා ඉන්නකොටද? දැහැරලා ඉන්නවා කියන එකේ තේරුම මොකක්ද? පේනවා, ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, මතක් වෙනවා කියන එක නෙවෙයි. එතකොට නින්ද ගියා කියන්නේ මොකක්ද කියලා එතකොටම තේරෙනවා. අනිත් පැත්තනේ පොඩි වෙනසක් තියෙන්නේ මරුණට වඩා ආපහු නැගිටින හින්දා නේද? ඒ වැඩේ නවත්තලා ඉඳලා ආපහු පටන් ගන්න හින්දා නිින්ද ගිහින් කියලා කියන. නැත්තම් මැරිලාම තමයි. නේ? දන්නේ නැහැ එකක්වත්. බුදුහාර වදාරනවා ප්‍රිය රූපං ශාද රූපං ettesa tanha uppajjamana uppajjati nivesamaana nivis. ඒ කියන්නේ ඔය ආශාව කියන එක රූප පේනකොට ඒකට ප්‍රිය කරපුවාම එතන හට ගන්නවා, එතන පදිංචි වෙනවා කියලා කියනවා. උන්ට හය පොලේ මෙහෙම තමයි. ආවා බොරුද? ඔය එක්කෙනෙක් ගැනද කියලා තියෙන්නේ? නෝනා ගැන විතරද? මහත්තයා ගැනත් නෙමෙයිද? දරු පැටව ගැන නැද්ද? සියලු දෙවි මිනිසුන් සහිත ලෝක සත්‍යය කුරා කූඹියත් එහෙම තමයි නේ. ඉගිලෙන කුරුල්ල පේන්නේ නැත ජෝඩු දාලා යන හැටි නේද? මේ මිනිස්සුත් ඕක තමයි. නයි පොළොංගුත් ඔව් මොකද ජෝඩු දානවා කියන්නේ? හැමෝම ස්ත්‍රියෝ පුරුෂයෝ හොයනවා, පුරුෂයෝ ස්ත්‍රියෝ හොයනවා. වෙන මේ ලෝකේ කොහෙවත් වැඩක් නැහැ කාටවත්. ඉගෙන ගත්තොත් රස්සාවක් ගන්න, රස්සාවක් ගත්තොත් ගෙයක් දොරක් හදා ගන්න, ගෙයක් දොරක් හදාගත්තොත් අවාහ විවාහ වෙනවා. ඒ කියන්නේ පංචකාමයේ නේ ආශාවට. ඕක තමයි බුදු වෙනකොට නතර කරන්නේ. නැවත නෝපදින්නට නතර කරපු දේ. ආශාව නතර කරේ. ඒකට බුදුහාමුදුරෝ හේතු සහිතව කරුණු ඉදිරිතරව කරා. ඇයි? බුදු කෙනෙක් මේකේ ලෝකේ පහළ වෙලා ওই අරහන් ගුණයටපත් උනේ නිකම්ම නෙවෙයි. අපි හැමදෙනාටම තියෙන කාටවත් බේරෙන්න තනියෙන් බැරි අපේ අම්මා තාත්තා සහෝදර නෑදෑ හිත මිතුරු හරි
රටේ රජෙක් හරි දෙවියෙක් බ්‍රහ්මෙක් හරි අපිව බේරලා දෙන්නේ නැති කරදර 7ක් හින්දායි. නේද? කරදරමයි ජීවිතයක සෑමදාම කියලා කියනකොට අපි හිතන්නේ දරුවෝ බලා ගන්න තියෙනවා, රස්සාවට යන්න තියෙනවා, ගේ අතු ගන්න තියෙනවා, කණ්ඩ බොණ්ඩ වැව් යන්න තියෙනවා, ඕවා මේවා කියලා. ඕවා ගැන නෙවෙයි ඕවා කියන්නේ. ඒවට සර්වන් කෙනෙක් ගත්තා නම් ඉවරයි. එහෙන් පැටව ගහනවා, අරෙන් තේවන්ට දෙනවා බලා ගන්න කියලා. මෙහෙ පැටව ගහනවා, අරෙන් සර්වන්ට දෙනවා බලා ගන්න කියලා නේ. මල්ලිකා දේවී වගේ 32ක් හැදුවත් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. විසාකා වගේ 20ක් හැදුවත් ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ වදාරන්නේ පුළුවන් ද විසඳන්න ඔය කාටවත් ඔබට තියෙන මරණ දුකෙන් බේරෙන්න බෑ. ඒක බෑමයි. ඒක බෑමයි. දැන් දෙවියෝ ගැන අපි දන්නවනේ කතරගම දෙවියන්ට බෑ. අඩුම හරි වාහන ටිකවත් බේරලා දෙන්න බැරිුණානේ සුනාමිය වෙලාවේ. බාර කරලා එන්නේ. ඒ උනාට බෑ. නේ? අනිත් ඒවා ගැන ඉතින් මොනවද කතා. හිතාගෙන නම් යනවා. බේරලා දෙයි කියලා දෙයි කිඩි 3ක් එල්ලපුවා මිලිත් කරලා ඒකත් එක්ක. දෙන්නේ නැහැ. නේ? බෑ. එහෙම එකක් නැහැ. කිසි කෙනෙකුට බෑ මරණයෙන් බේරන්න. මහල වෙලා විඳින දුකෙන් බේරන්න බෑ. ලෙඩ වෙන එක නවත්තන්න බෑ. නේ? තව මොනවද? මව කුසේ පිළිසිඳ ගත්ත දා ඉඳන් බිහි වෙනකන් දුක් 7ක් තියෙනවා. අඳුරේ ඉඳීම, ජරා වතුරේ ඉඳීම, ඉඩ නැති ගුහාවක ඉඳීම, මවගේ ආහාර පානයෙන් විඳින දුක, මවගේ ඉරියව් නිසා විඳින දුක සහ බිහි වෙනකොට තෙරපීම සහ ගලකින් පහළට එළන්නාසේ බය වෙන දුක කියලා දුක් 7ක් සහිතව උපත් දුක කියලා එකක්. බේරලා දෙන්න කිසි කෙනෙකුට බෑ. අපේ ඇහැට කනට නහයට දිවට කයට මොළයට කියලා හය පොළටම ලැබිලා තියෙන හොඳ දේවල් ඈත් වෙනකොට ප්‍රිය දේවල් ඈත් වෙනකොට ඇති වෙන දුකෙන් බේරලා දෙන්නත් කාටවත් බෑ. අකමැති දේවල් ලං වෙනකොටත් බෑ. අනේ මේකක්වත් මට නොලැබේවා කියලා පන්සලක් හදලා පූජා කරත් බෑ, කටේ තියුරු පූජා කරත් බෑ. ඒ කියන්නේ මොන පිනක් කරලවත් දිව්‍ය ලෝකයේ ඉපදුනත් බෑ. බ්‍රහ්ම ලෝකයේ ඉපදුනත් බෑ. එතකොට අපායවල යන්නේ අපිට එක අපායය පේනකොට හතරම පේනවා. නේ? එතකොට එහෙ යන්නත් එපා වෙනවා. මෙහෙ තියා එහෙ යන්නත් එපා වෙනවා. දන්නෝ තමයි ඈ. නොදන්නෝ හොඳයි කියලා යනවා. ගියපුවාම විඳින්න වෙච්චාම තමයි අයියෝ කරපු මොඩකමක මහත කියලා හිතේ. එහෙම වෙන්නේ. ඔන්න ඔය දුක් 7 නිසා ප්‍රඥාවන්තයින් මේකෙන් බේරෙන මඟක් තියෙනවා. මේ දුකටපත් නොවෙන්නේ කොහොමද? බොදුවරු විතරක් හොයා ගන්නවා තනියෙන්. හොයාගෙන බේරෙනවා. බේරිලා බේරෙන්න කියලා දෙනවා. නිදහස් වෙලා නිදහස් වෙන්න කියලා දෙනවා. ගැලවිලා ගැලවෙන්න කියලා දෙනවා. සතුටු වෙලා සතුටු වෙන්න කියලා දෙනවා එතකොට නේ. උදාහරණයක් එහෙම දෝනේ. බේරිලා බේරෙන්න කියලා දෙන්නද නැත්නම් බේරිලා ෂේප් වෙලා යන්නද තනියෙන්? එහෙම වෙන්න එපා. එහෙනම් අපි වගේ බේරිලා බේරෙන්න කියලා දෙන්න. කොහොමද බේරෙන්නේ? බුදුහාමුදුරුවෝ වදාරනවා දුකට හේතුව නැති කිරීමෙන් පමණයි ඒක වෙන්නේ. වෙන විදි නැත. ගින්න පානම් ගින්න ඇවිලෙන්න හේතු වෙන අමුද්‍රව්‍ය නැත්නම් දර. තෙල් හරි දර හරි අයින් කරපු ගමන් ආයෙ ගින්න හටගන්නේ නැහැ. ඒ කියන්නේ නිවෙන්න දෙයක්වත් නැහැ.
බොහෝ අය හිතන්නේ දරායෙන් කරපුවාම ගින්න නිවෙනවා කියනවනේ. නිවෙනවා නෙවෙයි පත්තුනේ. ආපහු හටගන්නේ නැති නිසා කිසි දෙයක් නැත. අනේ වගේ බුදුහාර වදාන උපත නැත්තම් ඔබේ දුක ඉවරයි. උපත සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා ඔබ කරන කටේ වචන, ඇඟේ වැඩ, මොලේ සිතුම් නැමැති හොඳ හෝ නරක, පින් හෝ පව් කියන දෙකම උපදවනවා. භයානකයි පව් සතර අපාය උපදිනවා. එච්චර බය නැහැ ඒ වුණාට මේ කියපු බය ටික තියෙනවා සුගතිය උපදිනවා. කොහොම වුණත් උපදිනවා. දෙවර්ගෙම නිසා උපදිනවා. නැවතුත් නැහැ. ඒ කියන්නේ දුක එපා නම් ඔබ උපත නවත්ත ගන්න ඕන. උපත නවත්ත ගන්න ඕන නම් කර්ම නවත්ත ගන්න ඕන. කර්ම සිද්ධ වෙන්නේ අපි දැන් කතා කරපු විදිහට ආශාවෙන්. ඔන්න ආශාව නවත්ත ගන්නයයි බුදුහාමුදුරුවෝ වදාළා. ඒක තමයි කරේ. බුදුවරු කරේ ආශාව ඉවර කළා. එතකොට තමයි රහසින්වත් පවුන කරනවා කියන වැඩේ. කරනවා නෙවෙයි ඉබේ සිද්ධ වෙනවා. කරන්නේ නැහැ නෙවෙයි. ඉබේ එහෙමමයි. ඒක කොහොමද උනේ කියන එක තමයි අපිට දැනගන්න තියෙන කාරණේ. ඔක්කොම කර හැකි ආශාව නවත්තන්නේ කොහොමද හඳුන්නේ නේ? ටිකක් දානෙත් දුන්නේ නැහැ. ඔක්කොම නම් දෙන්න බෑ. නේ? දරුවෙක් මහාන කර හැකි. මට නම් මහාන වෙන්න බෑ. අනිත් දරුවෝ ඉන්නවනේ. ඒ කියන්නේ භාගයක් දෙනවා භාගයක් තියාගන්න. හාලුත් එහෙම තමයි. කිලෝ 20න් 10ක් දෙනවා 10ක් තියාගන්න. ඔක්කොම නම් බෑ. ඒ මොකද? ඔක්කොම ආසාව ඉවර වෙන්නේ නැහැ. ඇයි ආසාව ආවේ කියලා අහනකොට ඒක දන්නේ නැහැ. එහෙම කියනවා. දරුවන්ට ආසයි අහනකොට මොකද්ද කියන්නේ? මගේ හින්දානේ. මගේ හින්දානේ. ඒ කියන්නේ සියලු සත්වෝ ආශා කරන්නේ මගේ කමට නම් විශ්වයේ කාම මිත්‍යාචාරයක් නැත. ඒ මගේ එකට විතරනේ මං ආසා. ආය කිසි කෙනෙකුට කිසි දෙයකට ආසා නැහැ. ඒක වැරදි. මගේ කමට නම් හොරකමක් නැහැ. ආසා කරන්නේ මගේ ඒවට විතර නම් මගේ වත්තට මගේ ඉරවන්න මගේ ඥාතීන්ට මගේ බඩු මුට්ටුවට මගේ ඇඟට විතර නම් හොරකම නැහැ. තියෙද බෑ. ඒකත් වැරදි. දැන් බොහෝ අය කියන්නේ මගේ දරුවන්ට මගේ අය මං අල්ලපු ගෙදරට ආසා නැහැනේ කියලා. ආසා නැති හැටි බලන්න ඕන. ඒ කියන්නේ ඒක නෙවෙයි කාරණේ. ඒකට තමයි මේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාවන්ත වුණා කියන එකේ තේරුම. අනන්ත ඥානෝ විමලෝ අනන්ත. එහෙම අනන්තයි. අනන්ත නුවණක් හින්දා ආශාව නැති වෙලා තියෙනවා. ආශාව නැතුනේ මොකද? අනන්ත නුවණ. මොකද්ද මේ අනන්ත කියලා කියන්නේ? අනන්ත කියන්නේ මෙහෙමයි. Tamanට ඇහක් තියෙනවා. Tamanට විතර නෙමෙයි. අනන්ත ඇස් තියෙනවා. දෙපාසී උපා බොහෝ උපා සතුන්ට, ගොඩ ජලයේ සතුන්ට, කුඩා මහත් සතුන්ට, පේන නොපෙනෙන සතුන්ට බුදුහාමුදුරුවෝ වදාරන දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක 16යි, නිරය සතර අපාය කියලා කියන අසුර, പ്രേත මේ ශ්ලෝකයේ සියලු ඇස් ඔය අනන්ත කියන්නේ. ඒතර කන් ඔය විදිහම අනන්ත කන් ආශා කරන ඒවා ඕවා නේ. නැත්නම් ඕන කරකවගත්ින් කියන්න බැරිය. බඩගිනි නම් එහෙම කොයි තාත්ත ධම්මද කියන්නේ. ආල් ටිකක්වත් නේ. කාපංකු කන කියන්නේ. එහෙම දෙයි දරුවන්ටවත්. ඒ වගේම නහයත් අනන්ත නාහයවල් දිවවල්
අනන්ත දිවවල්, කයවල්, අනන්ත කයවල්, මොළවල්, අනන්ත මොළවල්. ඊළඟ මොනවද අනන්ත? පේන රූප. ඒ කියන්නේ වර්ණයකුයි හැඩයකුයි එක්ක තියෙන මේ ඒවත් ඒ විදිහමයි. අනන්ත විශ්වය තුල පවතින අනන්ත රූප. ඒතර ශබ්දත් එහෙමයි. අනන්ත ශබ්ද, අනන්ත ගන්ධ, අනන්ත රස, අනන්ත පහස, අනන්ත සිතු. ඔච්චරයි අනන්ත කියන්නේ. වෙන මොකුත් ආයේ අනන්ත කියලා නැහැ. ඇයි එහෙම මෙහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේමයි වදාළේ සියල්ල යනු ඔන්න ඔය 12 විතරයි. මේවට කියන්නේ ආයතන කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන දේශනාවල තියෙන මේවට ආයතන කියලා. ඇයි මේවට ආයතන කියන්නේ? එක එක නිෂ්පාදනය කරනවානේ. ඇහේදී පෙනීම, කනේදී ඇහිීම, නහයේදී ගඳ දැනීම, දිවේදී රස දැනීම, කයේදී පහස දැනීම, මොළයේදී මතක් වීම නිෂ්පාදනය කරනවා. මතක් වුණාට පස්සේ තවත් ඒවා නිෂ්පාදනය කරනවා. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, මදය, මානය ආදී දේ. ඒ කියන්නේ හොඳ දේවල්, නරක දේවල් නිෂ්පාදනය කරනවා මොළය ඇතුලේ. එමදිවට එතෙන්ට වෙලා ඉඳගෙන අපේ ප්‍රාණය නැමැති විඥානය යනුවෙන් කතා කරන බලය සිතුම් වචන ක්‍රියාත්මක නිර්මාණය කරනවා. ඒ හින්දා මේවට ආයතනය. දැන් පෙනෙන දේවල් වලත් ඉතින් ආශාව නිර්මාණය වෙන දේවල් තියෙනවනේ. තරහත් නිර්මාණය වෙන ඒවා තියෙනවා. කැමැති නම් තරහයි, කැමැති නම් ආශාවයි. ඉතින් ඒ නිසා බාහිර දේවලුත් නිර්මාණ කරනවා. ඒ හින්දා ඒවටත් ආයතනයයි කියනවා. ඔන්න ඔය සියල්ල නැත්නම් අනන්ත වූ විශ්ව තලය පිළිබඳ බුදුහාමුදුරුවෝ. ඉතින් ඔක දෙකට බෙදෙනවා මොනවාද? සත්ත්ව ලෝකය සහ අවකාශ ලෝකය. මේ සියල්ල අපිටත් වටහා ගැනීමට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ක්‍රමයකට කියලා දෙනවා. තමා තුලින් ලෝව දකින්ට කියලා එකට කියන්නේ. අපි කියන්නේ බුදුහාමුදුරුවෝ අරහන් වෙච්ච හැටි ඈ. මහත්යටත් අරහන් වෙන්න ඕන නම් ගෙදරින් හරි කමන්නේ අරහන් වෙන්න ඕන නම් මේක ඉගෙන ගන්න. ඒ කියන්නේ ගෙදරට ආශා කරන එකත් නතර කරන්න ඕන නම් සහ Tamanට ආශා කරන එකත් නතර කරන්න නම් ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි. ඇයි මෙතනමයි ඇස, මෙතනමයි රූපය. ඒක හොයන්න බාහිර ලෝකයට ඕනේ. කන මෙතන, ශබ්දෙත් ඔතනදී හොයාගත්ත හැකි, නහය මෙතන, ගඳත් මෙතනදී හොයාගත්ත හැකි, දිව මෙතන, කය රසත් මෙතනදී හොයාගත්ත හැකි, කය මෙතන, පහසත් මෙතනදී හොයාගත්ත හැකි, මොළේ මෙතන, සිතුනුත් ඔතනම හොයාගත්ත හැකි. Tamanට ලැබෙන මේ බාහිර හය විශ්වයේ කොතනක තිබ්බත් ඒක ඒට සමානයි. ඒක බුදුන් වහන්සේ වදාළේ මේ වගේ අමුද්‍රව්‍ය පරීක්ෂණයෙන් තේරුම් ගන්න කියලා කියනවා. ඇහැ ඇදෙන්නේ යමකින්ද රූපයත් ඒ වගේමයි. ඒ විදිහමයි 12ම එකම අමුද්‍රව්‍යයෙන් හැදෙන්නේ. ස්පර්ශයෙන් තමා පමණක්ම හඳුනා ගැති තද ගතිය. ඔය ගිනි දැල්වල එහෙම වැඩි වෙන්නේ අඩු වෙනවා කියලා කියන්නේ එකතු වෙනවා වෙන් වෙනවා. ආන්ගේ ගතිය එක් වෙන වෙන් වෙන බව. සීත උෂ්ණ දෙකේදීම හඳුනන උෂ්ණ ගතිය. ගමන් කිරීම නැමැති හමා යන ගතිය. සහ ඒවා එකතු වෙනකොට පමණක්ම හඳුනන වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා 8. දැන් මේ 8ම එකතු වෙන ස්වභාවයක් සහ වෙන් වෙන ස්වභාවයක් තියෙනවා. එකතු වුණොත් 8මමයි, වෙන් වුණත් 8මමයි. එකතු වෙනකොට එකක් වැඩියෙන්මයි එකතු වෙන්නේ. සියල්ලද තුන් කල්ගත්. ඒ කියන්නේ අතීතෙත් තුනේ එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, අනාගතේ වෙන්නෙත් එහෙමයි. බුදුහාමුදුරුවෝ එසේ වදාළා. එතකොට අපිට පැහැදිලි කරගන්න ක්‍රමයක් වදාලා එක වර්ගයක් තියෙනවා නම් එතන අනිත් 7ත් එතකොට පෙනෙන තැන වර්ණ තියෙනවා, අනිත් අත තියෙනවා, ඇහෙන තැනත් ගමන් කිරීම තියෙනවා, අනිත් අත තියෙනවා, ගන්ධ තැන ගඳ තියෙනවා, අනිත් අත තියෙනවා, රස තැන රස තියෙනවා, අනිත් අත තියෙනවා, ස්පර්ශයේ සීත උෂ්ණ ගොරෝසු ආදී තද ගතිය ආදී තියෙනවා, අනිත් අත තියෙනවා. මතක් වුණොත් ඔය පහමයි ඒවමයි. ඇහැ ආදී 6 ළඟ තියෙන 6 හැදෙන්නේ ආහාර වලින්මයි. ආහාරයේ ඔය කියන ඒවා තියෙනවා.
එහෙනම් මේකත් එහෙමයි. ගලෙන් හැදුවොත් ගල්, යකඩෙන් හැදුවොත් යකඩ, ලීයෙන් හැදුවොත් ලී වගේ විශ්වයේ යමක් හැදෙන්නේ යමකින්ද එතන තියෙන්නේ ඒ අමුද්‍රව්‍යමයි. විනාශ වෙනකොට නැවතත් ඒ තත්ත්වයටපත් වෙනවා. ඒකට කියන්නේ මුලැමැදාග හඳුනන්න. ඒකමයි බුද්ධ අනුශාසනාව. එතකොට ඇත්ත හෙළි වෙනවා. මැට්ටින් හදාපු තැන මැටිමයි ආදී වශයෙන් කැඩුනත් මැටි වගේ. අපේත් කය අන්තිමට මැටි වෙනවා. මුලදිත් ආහාර හැදුනේ ඒ වගේ දැනුත් මැටිමයි. දැන් මොකද හැදුනෙත් ඒ වගේ නැති වුණත් එතෙන් තමයි ආපහු යන්නේ පවතින්නේ මෙවුවා. ඉතින් එකක් පාස අරගෙන බැලුවොත් මමෙක් නැහැ. ඥාතියෙක් නැහැ. කුලයක් නැහැ. ජාතියක් නැහැ. ස්ත්‍රියක් නැහැ. පුරුෂයෙක් නැහැ. සතෙක් නැහැ. භාණ්ඩයක් නැහැ. ඒකේ පණ තියෙන ඒවත් නැහැ. පණ නැති ඒවත් නැහැ. එතකොට අපේ ආශාව පැවතුනේ කොතනද? මම ඔන්න ධර්ම සංඥාවක්. මගේ ධම්ම සංඥාවක්. ඥාති දැන් මේ ධාතුන් වලට සංඥා දාන. කුල, ජාති, ස්ත්‍රී, පුරුෂ, ශබ්ද විවිධාකාර වස්තු වැරද්ද තේරුණා. කාටද? මේ ලෝක ධාතුවේ තියෙනවා අඳුරනවා කියලා ශක්තියක්. අපි ළඟත් තියෙනවා. අඳුරන වෙලාවට විතරයි පුළුවන් ඒකත් කරගන්න. ඒ කියන්නේ රූප අඳුරනවා, ශබ්ද අඳුරනවා, ගන්ධ අඳුරනවා, රස අඳුරනවා, ස්පර්ශ අඳුරනවා, සිතුම් අඳුරනවා කියලා මේ අඳුරනවා කියලා ශක්තියක් තියෙනවා. ඒකට අපි කියන්නේ පණ. පාලියෙන් කියන්නේ විඥානය. තව තැනක කියනවා සිහිය කියලා. වැරදි සංඥා දාගෙන සිහිය වැරදි සිතුම් හදනවා. වැරදි වචනක් කතා කරනවා. වැරදි වැඩක් කරනවා. වැරදි පෝෂණයකුත් කරනවා. වැරදි වීරියකුත් කරනවා. වැරදි මතක් කිරීම කරනවා. එතනම ඉන්නවා. කවුද ඉන්නේ? පණ. එහෙම නැත්නම් විඥානේ නැත්නම් සිහිය. ඕකට මම කියලා කියා ගන්නවා. එතකොට මේ නැහැදිච්චකම කාලඟද තියෙන්නේ? මම ළඟද සිහිය ළඟද? ඒක තියෙන්නේ සිහියේ. නැත්නම් පණේ නැත්නම් විඥානේ. මේකට ඇත්ත දෙන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. වෙන මොකක්ද? දැන් මොකද කියන්නේ? සතිපට්ඨානෙ වඩන්න. සතර සතිපට්ඨානෙ. මොකක් ගැනද? කය ගැන. සිත ගැන. සිතක් හැදෙන්න එකතු වෙන දේවල් ගැන. චෛතසික කියලා කියන්නේ. ඉතින් ලෝක ධර්ම ස්වභාවය ගැන කියන්නේ. චිත්තානුපස්සනාව, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව. එහෙම කියලා මොනවද කියන්නේ? මේ ටික ඔක්කොම මායාවක්, බොරුවක්. ඕක කියලා නෑ. ඒවත් කොහෙදද හොයන්න කියන්නේ? ඔබේ පෙනීමම ගන්න. ඔය පෙනීම තියෙන තැනම ඇහැයි රූපේ දෙකම අර අපි කියාපු බොරු ගොඩ තියෙනවා. මේ විශේෂ ස්වභාව ධමයක් තියෙනවා. එකතු වුණාම හැදෙන්නේ වෙන දෙයක්. එකතු වෙන දේ නෙවෙයි. පන්දමයි අතයි වේගයයි එකතු වුණාම රවුමක් පේනවා. රවුමක් එහෙනේ කොහෙවත්. නේ? අත් දෙක එකතු වුණාම ශබ්දයක් එනවා. අත් දෙකේ ශබ්ද නැහැ. එහෙමයි. අනේ වගේ බුදුහාර වදාරන විශ්වයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් තියෙනවා.
මේ එකකවත් පස් නැහැ. එකතු වුණාම පස් තියෙනවා. මේ එකකවත් වතුර නැහැ. එකතු වුණාම වතුර තියෙනවා. මේ එකකවත් ගින්දර නැහැ. එකතු වුණාම ගින්දර තියෙනවා. මේ එකකවත් සුළං නැහැ. එකතු වුණාම සුළං තියෙනවා. එතකොට දැන් මේවා මොනවද? එකතු වීම නැවති හේතුව මතම නිර්මාණය. දැන් බුද්ධ දේශනාවකට මොකද්ද කියන්නේ? හේතුඵල ධර්ම. ඒ කියන්නේ මේ විශ්වයේ පණ නැති සියලු දේ හේතුඵල ධර්ම. අපේ දැනීම් හයක් තියෙනවා. ඒකත් එහෙමයි. ඇහි නෑ, රූපේ නෑ, අර පණ කියන එක සිහිය කියන එකේ එහෙම නෑ. එකතු වුණාම පෙනීම කියලා එකක් ඇතිවෙනවා. දැනීම් හය මෙහෙමයි. ඒකත් හේතුඵල ධර්ම. ඒ කියන්නේ දැන් ඔය මොකද්ද කියන්නේ? කලින් නොතිබිලා හැදිනවා. කලින් තිබ්බේ නැහැ. ඒ කියන්නේ සිහිය කියන එක තුල මෝඩකම තිබිලත් නැහැ. නේ? ඒක සුද්ධ බඩුවක්. සවුත් වෙලා තියෙන කොහෙදද? මේවා දැක්කහමනේ. ඇයි? එතනනේ මෝඩකම ලියලුවේ. මොකද හේතුඵල ධර්ම දන්නේ නැහැ. මේක මේ එකතු වෙලා හැදිච්ච නිර්මාණයක් කියන්න දන්නේ. ඒ නදී රැවටුණා. එකතු වෙච්ච අමුද්‍රව්‍ය දන්නේ නැහැ. ඉතින් අපි හිතනවා අපේ අම්මගේ තාත්තගේ ලේ වලින් අපි හැදුනේ. එඳ දෙමව්පියෝ හිතනවා මගේ දරුවානේ ලේ කොහෙන්ද කියලා හිතුවේ නැහැ. ලේ කෑනේ. මේ කෑම කොහෙන්ද කියලා හිතුවේ නැහැ. පාස් වතුර කිනුතුලා එකතු වෙලා ඇදිච්ච නිර්මාණ. ඒ කියන්නේ අපේ මුල දෙමව්පියන්ගේ ලේ නෙවෙයි. පාස් වතුර කිනුතුලා. අපේ අද මොකද්ද? ඒත් ඒකමනේ. ඒ කියන්නේ දැන් මොකද්ද? දැනුත් ඒකමනේ. ඕක දකින්න කියන්නේ. මුල නැති දේ නිර්මාණයක් තිබුණට නිර්මාණය තුල තියෙන්නේ මායාව පමණයි. හොයන්නේ කොතනින්ද අන්තිමට තමයි. එදා මුල මැදාග තුන හොයන්නෝ ඇත්ත දකි. ඒකට ඉතින් කෙටි වචනයක් තියෙනවා අනිත්‍යයි. මොකද්ද? අනිත්‍යයි. මොකද අනිත්‍යයි? නොතිබී සකස් වී නැති වෙනවා. තවත් කෙටියෙන් කියනවා ඇති වෙනවා. ඇති වෙනවා කියන්නේ මොකද්ද? තිබ්බේ නැහැ කියන එකනේ. ඇති වුණා කියන්නේ කලින් තිබ්බේ නැහැ. හැදුනා. ඒක නැති වුණා කියන්නේ නැත්තටම නැති වුණා. හොයලාමාරයි. ඒක තමයි කියන්නේ. ඒකට මේ අනිත්‍යයි කියන්නේ. ඒක අනිත්‍ය ඇත්ත දැක්කම ඔප්පු වෙන්නේ මොකක්ද? නිර්මාණය බොරුවක්. නිර්මාණය ඒකට කියන්නේ සංඛාර දුක්ඛ කියලා. සකස් උනේ වැඩක් නැති දෙයක්. හොයලා බැලුවොත් කිහිල් කඳේ අරටු නැතුව වගේ බොරු ගොඩක් කියලා කියනවා. ඒ කියන්නේ අපි දැන් මේ ඇහෙන් රැවටිලා තියෙන්නේ ඇත්තටද ආශ කරලා තියෙන්නේ ඇත්තකටද බොරුවටද? කණෙන් හය පොලෙන්ම ආශ කරපු දේ බොරු මේක ළඟ සෙට් එකක් බොරු හය සෙට් එක පිට හය සෙට් එකක් එතකොට දැනීම අය ඒ සෙට් එකක් බොරු එතකොට සිතපුවා කතා කරපුවා ක්‍රියා කරපුවා ඔක්කොම ගණන් හැදුවොත් 21යි මේ විශ්වයේ සැරිසරන්නෝ 21ක රාමුවක් 21ම බොරු ඒ කියන්නේ සංසාරෙම බොරු එතකොට ඉතින් කියන්නේ කොහොම වෙන්නේ කොහොමද? අසුරු සනයක්වත් මා ලෝ වර්ණනා නොකරමි. ඇයි ඒ? බොරු විතරයි. එච්චරයි. ඉතින් මේවා ගැඹුරු ධර්මයේ වචන ගාථාවල තියෙන්නේ මෙන්න මෙහෙමයි. තේන පින් රූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචි මූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමාච විඥානං දේසිතා දිච්ඡ බන්දුනා
ඔය අන්තිම එක කියන්නේ ඕක කීවේ බුදුහාමුදුරුවෝ කියලා. ඒ කියන්නේ අපේ අම්මවත් මෙතන ඉන්න කාගේවත් අම්මලාවත් නෙවෙයි. ඕක කීවේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝ. උජුපටිපන්නෝ භගවතෝ සාවක. ඥායපටිපන්නෝ භගවතෝ සාවක. සාමිතිපටිපන්නෝ භගවතෝ සාවක. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨපුරුෂ පුද්ගලයන්. ඒස භගවතෝ සාවක. ඒ වගේ අටගොල්ලා ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම බුද්ධ ශ්‍රාවකයෝ විතරයි. උතර බුදුබණ මොනවද? වචන තුනයි. අනිත්‍යයි. අනිත්‍යයි. ඒ කියන්නේ නොතිබී සකස් වී නැති වුණා. එතනම තියෙනවා දුකයි. ඒ කියන්නේ බොරුවක් විතරයි. ඒ කියන්නේ කවදාකවත් ඇත්තක් කරන්න බෑ. නිත්‍ය කරන්න බෑ. අර එකතු වෙලා හැදිච්ච එකක් ස්ථිර කරන්න බෑ. ඒකට කියනවා අනාත්මයි. එච්චරයි. ඒකෝ දැන් තමයි ගෙදර යන ආතල්. තේරුණොත් මහත්තයා ගෙදර යෑම නවත්තන්නේ දැන්. උනස් මෙහි සියලු කෙලෙසුන් නැසනවා. දුර යන්න ඕනේ නැහැ නේ බුදුබණ හොයන්න. පෙනෙන තැන පංචස්කන්ධය. ඒ කියන්නේ ඇහැයි රූපේ දෙකම දි รา යන නිර්මාණ. රූප පෙනෙන තැනමයි කැමැත්ත හොව කැමැත්ත. වේදනා. එතන තමයි ලකුණු දාලා තියෙන්නේ හැම එකටම සංඥා. ඒ වෙනුවෙන් තමයි සිතුවිලි වචන ක්‍රියා. සංඛාර. එතන තමයි අඳුරනවා කියන එක තියෙන්නේ. විඥාණය. විශ්වයේ කවුරු බුදුදහම හොයන්න අනන්ත විශ්වයේ ඇවිත් තමන්ගේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මොලෙන් මිසක් වෙන කිසිම තැනකින් ඔය දැනීම් හය පරීක්ෂා නොකර බුදුදහම හොයන්න බෑ. ඇයි? දැනීමක් නැති කිසි තැනක සිතුවිලි වචන ක්‍රියා නැහැ. ඒ කියන්නේ සංඛාර නැහැ. පුඤ්ඤාවි සංඛාරෝ අපිඤ්ඤාවි සංඛාරෝ යථාර්ථය දන්නා වූ උතුම් සංඛාරය නැහැ. එතකොට දැනීමක් නැති කිසිම තැනක කැමැත්ත අකමැත්ත. ඒ කියන්නේ වේදනා නැහැ. නේ? දැනීමක් නැති කිසි තැනක අඳුරනවා කියන එක නැහැ. විඥානේ නැහැ. දැනීමක් නැති කිසි තැනක අභ්‍යන්තර ආයතනයක් බාහිර ආයතනයක් නැහැ. ඒ කියන්නේ රූප නැහැ. එහෙනම් සතර සතිපට්ඨානෙ කොහෙද? ආයතනයි. වේදනානුපස්සනාව ආයතනයි. කායානුපස්සනාව ආයතනයි. දැනීමට තමයි සිත කියන්නේ. චිත්තානුපස්සනාව ආයතනයි. ස්ථිර නැති බවත් සියලු නිර්මාණ බොරු බවත් මේ නිර්මාණ ඇත්ත කරන්න බෑ ස්ථිර කරන්න බෑ කියන අනාත්ම කියන ත්‍රිලක්ෂණයම දැනීම් හයේ පමණයි. වෙන කොහෙන්වත් හොයන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ සම්දිත්තිකයි. තමන්ගෙන් විතරයි. මේ එක දැනීමක් අතීතයෙන් අරන්වත් අනාගතයෙන් අරන්වත් පරීක්ෂා කරන්න බෑ. තමන්ගේ දැන් විතරයි. ඒ හින්දා කියනවා අකාලිකයි. ආයතන 6 දෙසටම සම්බන්ධ වෙලා. කියන්නේ ඇවිත් බලන්න ඕන. ඒහි පස්සිකයි. මෙය මෙසේ විවෘත කළ යුතුමයි. වැහිලා තියෙනවා. අන්ධයාට මැණික් වගේ. ඕපනයිකයි. වරදින්නේ නෑ මේක. පච්චත්තං වේදිතබ්බෝ හැබැයි ඔය විදිහටම තේරුම් ගත්ත ගුරුවරයෙක්ගෙන් පමණයි. විඤ්ඤෝ හේති. ඒ කියන්නේ සාකච්ඡා ගාතාව තියෙන්නේ මොකටද? මට රාග දෙන්න. හැමෝම එහෙම හිතාගත්තම හරි. තමන් තුළින් දහම් දැකලා දහම් තුළින් බුදුන් දැකලා බුදුන් තුළින් මේ ආත්මදීම ඔබට නිවන් දැකීමට මේ ධර්මානුශාසනාව
හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව නතර කරනවා. සෑම දිනාටම සම්බුදු සරණයි, ශරණම් පිහිටයි, සංඝ රැකවරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං. දහම්නෙත TV මුලා වුනෙත් විවර කරන්නට කාලයයි මේ.